සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ සිසිර ඇකඩමි YouTube නාලිකාවට මම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද දවසේ මා සූදානම් වෙන්නේ ත්‍රිකෝණමිතිය පිළිබඳව. ඔයගොල්ලන්ට ඒ වගුව බලලා ඒ විභාග ගාන හදන්නට අවශ්‍ය කරන මූලික අඩිතාලම සකස් කිරීමට. ඒ කියන්නේ ත්‍රිකෝණමිතික වගු ඔයගොල්ලන්ගේ අච්චුපතේ අවසානයේට තියෙනවා ත්‍රිකෝණමිතික වගු, ප්‍රකෘති සයින් වගුව, ප්‍රකෘති කොසයින් වගුව, ප්‍රකෘති ටැන්ජන වගුව. ඒවා බලලා අපි ගාන කොහොමද හදන්නේ? ඒ වගු බැලීම පිළිබඳව තමයි අද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. මම මේකේ ත්‍රිකෝණමිතික වගුවකින් කොටසක් දාලා තියෙනවා. මේ වගුවේ කොටසේ මේ ලබ්වනක වගුව ඉතාමත්ම කුඩා ඉලක්කම් තියෙන ඔයගොල්ලන්ට මේක හරියට පේන්නේ නැහැ. ඒකින්ද මම ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා ලඝුගණක ත්‍රිකෝණමිතික වගු ලඝු පොතක් ඔයගොල්ලෝ අතටපත් කරගන්න. එතකොට පහසු වෙයි. මම මේක ලබා ගන්න ආකාරය එතකොට කිව්වහම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ පොතෙන් ඒ විදිහට බලා ගන්න පුළුවන්. මම මේ ඉස්සෙල්ලම තෝරගෙන තියෙන්නේ ප්‍රකෘති ටැන්ජන වගුව. ඊට කලින් කියමු සාමාන්‍යයෙන් එක අංශකයක් කුඩා කොටස් 60කට බෙදුවාම එක කොටසක් තමයි කලා එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ එක අංශකයකට තියෙනවා කලා 60ක්. ඒ කලා 60යි කියන එක මෙන්න මේ පොඩි ඉරි කැලලකින් තමයි ලකුණු කරන්නේ. ඉතින් අපිට මේ ත්‍රිකෝණමිතික වගුවේ මේ මෙතනින් තියෙනවා මේ මම අරන් තියෙන්නේ මෙතන බිඳුවේ ඉඳලා 90 දක්වා තියෙනවා මේ අංශක බිඳුවේ ඉඳලා 90 දක්වා තියෙනවා. පිටු දෙකකට තියෙන්නේ මම අරන් තියෙන්නේ අංශක 42 ඉඳලා 49 වෙනකල් කොටස විතරයි මම මේකට අරන් තියෙන්නේ. එතකොට බලන්න දැන් මෙතන කලා තියෙනවා 0 10 20 30 40 50 60 කියලා. මෙතන තියෙනවා මධ්‍යනාන්තරය කියලා තීරුවක්. මධ්‍යනාන්තර. අර ලඝු පොතේ ඔයගොල්ලෝ ලඝු ගණක ගාන හදන්න දන්නවනේ. ලඝු ගණක ගාන හදනකොට ලඝු බැලුවා නේද? මතකද? 25 3 2 බලන්න කිව්වා. අන්න ඒ විදිහටම ප්‍රකෘති සයින් වගුවෙන් ඒ කියන්නේ සයින් බලන කොටයි ටෑන් බලන කොටයි බලන්නේ ලබ්ගණක වගුව බැලුව විදිහටම. ඒකින්ද කිසි ගැටලුවක් නැහැ මේ ප්‍රකෘති ටැන්ජන වගුව බැලීම. ඉතින් ඊට අමතරව මතක තියාගන්න දැන් මම මෙතන ටැන්ජන වගුවේ කොටසක් දාලා තියෙන්නේ. එතකොට මේ ප්‍රකෘති සයින් වගුව ගත්තොත් එහෙම ඒකේ පටන් ගන්නෙ මෙතන ඒ කියන්නේ අංශක බිඳුවට 0.4ක් තියෙන්නේ. ඒ කියන්නේ උත්තරේ බිඳුවයි. එතකොට සයින් වගුවේ අන්තිමේට සයින් 90ට තියෙන්නේ 1යි. ඒ කියන්නේ සයින් වගුව බිඳුවත් එකත් අතර තමයි විචලනය වෙන්නේ. ඒ සයින් වගුව ඇතුළෙමයි තියෙන්නේ කොසයින් වගුවත්. හොඳේ? ආයි ප්‍රකෘති කොසයින් වගුවක් කියලා වෙනම එකක් නැහැ. සයින් වගුව ඇතුළෙමයි කොසයින් වගුවක් තියෙන්නේ. මම ඒවා ඒ වෙලාවට බලන වෙලාවට කියලා දෙන්නම්. එතකොට මේ සයින් වගුවේ කොසයින් බලනකොට මේ මැද අංශක තීරුවක් තියෙනවානේ. ටැන්ජන වගුවේ අපි මේක භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍ය පෙළදී ප්‍රකෘති සයින් වගුවේ මෙන්න මෙතන මැද තීරුවක් තියෙනවා. එතන තමයි කොසයින් බලනකොට අංශක ගාන තියෙන්නේ. එතකොට මෙතන සයින් වගුවට බලනකොට අංශක ගාන මෙතනින් ගන්නවා. කොසයින් වගුව බලනකොට අංශක ගාන මෙතනින් ගන්නවා. දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? ප්‍රකෘති ටැන්ජන වගුව භාවිතා කරලා මේ කෝණ වලට අගයන් ගන්න හැටි. හොඳයි අපි ඉස්සෙල්ලම බලමු tan අංශක 46යි කලා 20. එතන බලනවා මෙතනින් ගන්නවා අපි අංශක 46. මේ තියෙන්නේ අංශක 46 කලා 20 ගන්නවා මෙතනින් ගන්නවා කලා 20. එතකොට අංශක 46 කලා 20 ගත්තාම මෙතන තියෙන්නේ ඔයගලන්ට පේනවද දන්නේ 0.4යි 0.0477 0.0477 හොඳේ? එතකොට මම මේ බැලුවේ අංශක 46යි කලා 20 46යි කලා 20 කෙලින් ගත්තා. ඊළඟ එකේ තියෙන අංශක 46යි කලා 27. එතකොට 46 20 ගත්තා. ඉතුරු 7 ගන්නේ මධ්‍යනාන්තර තීරුවෙන්. එතන 7 කෙලින් තියෙන්නේ මධ්‍යනාන්තර තීරුවේ කීයද? 43. එහෙමනම් මම කරන්න ඕනේ මොකද්ද? මේකට 43ක් එකතු කර ගැනීම.
මේකට 43ක් එකතු කරගත්තොත් 7යි 3යි 10යි එකක් ඉතුරුයි 7යි 4යි 11යි 12යි එකක් ඉතුරුයි 4යි 1යි 5යි බිඳුවයි බිඳුවයි අංශක 46. ඇත්තටම ළමයි දැන් මෙතන මට පොඩි වරදක් වුණා. අන්නේ වරද මොකද්ද? කියන්න පුළුවන්ද? මට වුණ වරද මොකද්ද? මේක හැමෝටම වෙන්න පුළුවන්. අපි දැන් මෙතන විතරනේ බැලි බලන අංශක 46 බලනකොට ඇත්තටම මෙතන තියෙන්නේ 0.47යි 0.0477. නමුත් මෙතන ගෲප් එකක් තියෙනවා. මේ ගෲප් එකේ උඩම පේලියේ දාලා තියෙනවා ඒක 0.1ද කියලා. හොඳේ. එතකොට අපි කරන්න ඕනේ ඒ උඩම පේලියට ආයත් 1 ගාන තමයි මෙතන මේ සම්පූර්ණ ගෲප් එකටම අයිති වෙන්නේ. එහෙනම් මෙතන 0.0 නෙමෙයි මොකක්ද දෙන්නේ? 1.0. ඔයගොල්ලන්ගේ පොත අරන් බලන්න. හොඳේ? දැන් තේරුණාද වෙන වරද? එතකොට එක පටන් ගන්නෙ කොතනින්ද? 1.0 ගාන පටන් ගන්නෙ මේ 45 බිඳුව. 45 බිඳුවට තියෙන්නේ 1.04. තේරුණාද? ඒ කියන්නේ tan වගුවේ දැන් sin වගුවේ මම කියවන්නේ බිඳුවත් එකත් අතර විතරයි තියෙන්නේ කියලා. ඒතර tan වගුවේ අංශක 45 බිඳුවේ ඉඳලා එතනින් එහාට 1 ගණන් 2 ගණන් 3 ගණන් ඔය විදිහට ගිහිල්ලා අනන්තය දක්වාම කියන්නේ විතා විශාල අගයන් දක්වාම ඒක විහිදෙනවා. හොඳේ? එතකොට tan වගුව අරන් බලන්න. ඒකේ අන්තිම හරිය මධ්‍යනාන්තර දීලත් නැහැ. ඒ කියන්නේ ඒ තරම් විශාල සංඛ්‍යාව එතනට එනවා වගුව අරන් බලන්න. tan වගුවේ. එහෙනම් දැන් හරි නේද? එතකොට ඔයගොල්ලන්ට මම වරදින ස්ථානයක් තමයි මේ අරන් තියෙන්නේ. මොකද tan වගුවේ පළවෙනි පිටුවේ නම් ඔක්කොම තියෙන්නේ 0.0 ගණන්. හරිද? දෙවෙනි පිටුවට එනකොට තමයි tan වගුවේ අර 1.2.3 ගණන් එන්නේ. එතකොට ඒවා දාලා තියෙන්නේ 1.2 කියලා අර උඩ පේලිය මෙන්න මේ වගේ මේ එක පේලියක විතරයි දාලා තියෙන්නේ. එතනින් එහාට මේ ගෲප් එකක්ම 1 ගණන් ඔක්කොම ටික. දැන් තේරුණාද? එතන වරදින්න පුළුවන් තැන. ඔන්න මම දැන් ඒක පැහැදිලි කරා. තේරුණාද? ඊළඟට අපි බලමු tan 48යි කලා 30. tan 48යි කලා 30ට තියෙන්නේ මෙන්න මෙතන. එතකොට ඒකත් ඇවිල්ලා මේ 1 ගෲප් එකේ තියෙන්නේ. එතකොට 1.13.3. 1.13.3. එතකොට tan 48 කලා 30. හරිද? එතකොට ඊළඟට මං ආන්නේ tan 48යි කලා 32. එතකොට 32 නම් එතන 30 ගත්තා. මෙතනින් 2 කලා 2ට තියෙන්නේ මධ්‍යනාන්තර 2ට තියෙන්නේ 13. එහෙනම් මම 1303ට 13ක් එකතු කරන්න ඕනේ. එතකොට කීයද? 1316. 1.131.6 කියලා අපිට ලැබෙනවා. හරි. බලන්න ලබ්ගණක වගුව බැලුවා වගේම තමයි බලන්න තියෙන්නේ sin සහ tan. කොස් තමයි වෙනස් වෙන්නේ. එකත් මතක තියාගන්න. ඊළඟට tan අංශක 42යි කලා 50. tan අංශක 42යි කලා 50 මම ගත්තු කොටසේ මේ උඩම තියෙන්නේ. 42යි කලා 50 මේ මෙතන. මෙන්න මේක. එතකොට ඒක අංශක 42 45ට අඩුයිනේ. ඒ කියන්නේ ඒව 0.0. හරි? එතන 0.927.1. 0.927.1. ඊට පස්සේ මං ආන්නේ අංශක 42යි කලා 53. ඒතර 42යි 50 තව කලා 3ක් අඩුයි. ඒ කලා 3 ගන්නවා මෙතනින්. ඒකට තියෙනවා 16ක්. පේනවද ඔයගොල්ලන්ට? 16ක්. එහෙනම් මම මේකට 16ක් එකතු කරලා 7යි 8යි 2යි 9යි 0.9යි 2යි 8යි 7 කියලා ගන්නවා. ඊළඟට අංශක 45යි කලා 20. අංශක 45යි කලා 20. අන්න ඒක කෙලින්ම 1 දශම කොටට යනවා. කලා 20 මෙතන. 1.0117 1.0117 අංශක 45 කලා 20. හොඳේ? ඊළඟට අංශක 45 කලා 24. කලා 24 ගන්නකොට 45 20 ගත්තා ලබ්ගණක වගේම 4ට තියෙනවා කීයද? 4ට තියෙනවා 24ක්. 24ක්. එහෙනම් මේකට 24ක් එකතු කරන්න. 4 11 එකක් ඉතුරුයි 2 1 3 1 4යි 1යි 0.1යි. එතකොට මට මේ වගුව මේ මම ගත්තු වගු කොටසට අනුව තමයි මම ගණන් නිර්මාණය කළේ. ඉතින් අපිට ලබ්ගණ ප්‍රකෘති තැන්ජන වගුවේ මේ කොටසෙන් තමයි අපි ගණන් හදන්නේ. පැහැදිලිද? රයිට්. අපි බලමු තව.
දැන් අපි බලමු අර ලඝු ගණක ගාන හදනකොට අපි ප්‍රතිලඝු ගණකේ ඇන්ටිලොග් බැලුවා නේද? ඒ වගේ මේ tan වලින් ගණන් හදනකොට අර tan ප්‍රතිලෝමය බලන්න. ඒ කියන්නේ කෝණය හොයන්න. tan අගේ දුන්නාම කෝණය හොයන්න. දැන් අපි මෙතන බලමු ඉස්සෙල්ලම මෙතන තියෙන්නේ tan θ සමානයි 0.951. ඒතර මතක තියාගන්න 0. ගණන් මෙතන 0. ගණන් තියෙන්නේ පළවෙනි පිටුවේ නේද? ඒ කියන්නේ tan වගුවේ අංශක 45ට වඩා අඩු කෝණයක් වෙන්න ඕනේ 0. ගණන්. හරිද? එතකොට අපි බලමු 0.951. මෙතන ඔයගොල්ලෝ වැරදිලා බැලුවොත් 1.951 තියෙන තැන බැලුවට හරියන්නේ නැහැ. හොඳේ. ඒවා තියෙන 40 අංශක 45ට වඩා වැඩි අගයක් මේක. කෝණය එන්නේ. මෙතන 0. එහෙනම් අපි බලන්න ඕනේ 0.951 තියෙන තැන. ඒතර බලන්න මෙතන අංශක 45ට වඩා අඩු කෝණයක් 0.951. මෙතන තියෙනවා 0.954. හරිද? ඒක තියෙන්නේ අංශක 43 කලා 40. 0.954. එතකොට තව කීයක් අඩුද? 6ක් අඩුයි. ඒ 6 තියෙන්නේ කලා 1. එතකොට උත්තරය මොකද්ද? අංශක 43යි කලා 40ට එකක් එකතු කරාම 41යි. අංශක 43යි කලා 41යි. හරි? අංශක 43යි කලා 41යි. ඊළඟට අපි බලමු tan θ සමානයි 0.99959. ඒකත් අංශක 45ට වඩා අඩු කෝණයක්. හේතුව මෙතන 0. තියෙනවා. 9.959 0. බලමු 0.99959 කොහෙද තියෙන්නේ කියලා. 0.99942 තියෙනවා. 4.2. ඒ කියන්නේ 9942 තියෙනවා. 42 නම් 52 17ක් අඩුයි. ඒ 17 බලනවා මේකේ 3 මෙතන තියෙනවා 17 ඒක 3 තියෙනවා කලා 3. ඒතර උත්තරේ මොකද්ද? අංශක 44යි කලා 50ට කලා 3ක් එකතු කරාම කලා 53යි. අංශක 44යි කලා 53යි. හරි? අංශක 44යි කලා 53යි. ඊළඟට බලමු 1.06.8. දැන් 1 කියන්නේ අංශක 45ට වඩා වැඩි කෝණයක් වෙන්න ඕනේ. එතකොට මේක 0.06.8 බලලා හරියන්නේ නැහැ. 1 ගොඩේ තියෙන්න ඕනේ. 1.06.8. බලමු 0.680 තියෙන තැන 1 ගොඩේ. 0.680. 680. 661 තියෙනවා. 0.661 තියෙනවා 1 ගොඩේ. එතකොට කීයක් අඩුද? 661 කියන්නේ 71 19ක් අඩුයි. ඒ 19 තියෙන්නේ මොකේද බලන්න. ඒ 19 තියෙන්නේ නෑ. 19 නෑ. තියෙන්නේ 18යි. අඩු එක තියෙන්නේ 18. වැඩි එක 25. ගොඩක් ළඟ 18ට. එහෙනම් අපි ඒක කලා 3 තියෙනවා. කලා 3 තියෙනවා. ඒ කියන්නේ උත්තරේ එන්නේ එතකොට අංශක 46යි කලා 50ට එකතු වෙන්න ඕනේ කීයක්ද? 3ක්. 53යි. අංශක 46යි කලා 53යි. අංශක 46යි කලා 53යි. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු 1.14446. ඒකත් 45ට වැඩි කෝණයක්. 1 ගොඩේ බලමු. 1 ගොඩේ 1446 තියෙන තැන. 1446. 1436 තියෙනවා. එතන තව 10ක් අඩුයි. ඒ 10 තියෙනවා 10 නෑ ළමයි. තියෙන්නේ 7යි 13යි. එතකොට 7 කියන්නේ 10ට 3ක් අඩුයි 13 කියන්නේ 10ට 3ක් වැඩි. ඒ වෙලාවට අපි සමබරයිනේ දෙපැත්තටම. ඊළඟට මේ අඩු එක ගන්නවා 7. ඒ කියන්නේ කලා 1 ගොඩේ තියෙන්නේ. දැන් බලමු උත්තරය. අංශක 48යි කලා 50ට එකක් එකතු කරාම අංශක 48යි කලා 50ට එකක් එකතු කරාම 51යි. අංශක 48යි කලා 51යි. අංශක 48යි කලා 51යි. ඒ කියන්නේ දැන් තේරෙනවද ඔයගොල්ලන්ට ලඝු ගණක වගුව බලන විදිහටමයි tan බලන්නේ.
එතකොට tan ප්‍රතිලෝමයේ බැලුවෙත් එහෙමයි කෝණය හොයන්න. ඒ විදිහටමයි. ඒ කියන්නේ මට දැන් sin වගුව අමුතුවෙන් ගොඩක් උගන්වන්න නෑ. tan වගුව ඉගෙනුවා කියන්නේ sin වගුවත් ඒ විදිහටමයි ලබ්ධනක වගුව බලන විදිහටමයි sin වගුවත් බලන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ cosine වගුව බැලීමේදී අපි මොකද කරන්න ඕනේ කියන එක. right. අපි බලමු. මම කලින් වීඩියෝවේ සඳහන් කරපු යම් කාරණයක් දැන් නැවත ඔයගලන්ට පොඩ්ඩක් සිහිපත් කරනවා. බලන්න මම මෙතන ඍජුකෝණික ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා ABC කියලා. B කෝණයේ අංශක 90යි. එතකොට මේ පාදයේ කාරණය වෙනවා නේද? දැන් එතකොට ප්‍රශ්නයක් තියෙන දැන් මම මෙතන θ කියලා කෝණයක් ලකුණු කරලා තියෙනවා. මෙතන අනුවරිණ θ කෝණයක් ලකුණු. මොකද මේක θ නම් මේක අනුවරිණ θ වෙනවනේ. දැන් බලන්න θ කෝණයට සම්මුඛ පාදයේ AB. θ කෝණයට සම්මුඛ පාදයේ AB. හැබැයි අනුවරිණ θ කෝණයට සම්මුඛ පාදයේ BC. දැන් මම ලියන්න යන්නේ ඉස්සෙල්ලාම cos θ. cos θ කියන්නේ ළමයි මේක සම්මුඛ පාදයේනේ. θ කෝණේ. එහෙනම් බද්ධ පාදයේ මේක නේද? මේකනේ බද්ධ පාදේ. ඒතර cos θට θ බද්ධ පාදේ මේක. එහෙනම් BC බෙදීම කර්ණය AC. cos θ කියන්නේ BC බෙදීම AC. ඒ කියන්නේ බද්ධ පාදේ බෙදීම කර්ණය cos බක cos. මතකනේ? පාඩම් කරලා තියෙන්නේ නේ. හරි. ඊළඟට sin අනුවරිණ θ බලමු. sin කියන්නේ සක sin නේ. එතකොට sin අනුවරිණ θ කියන්නේ අනුවරිණ θ කෝණයට සම්මුඛ පාදයේ BC කර්ණය AC. සම්මුඛ පාදයේ අනුවරිණ θ කෝණයේ සම්මුඛ පාදයේ BC බෙදීම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය AC. දැන් ඔයගොල්ලන්ට පේනවද cos θට ඇවිල්ලා තියෙන්නේ BC බෙදීම AC, sin අනුවරිණ θට ඇවිල්ලා තියෙන්නේ BC බෙදීම AC. එහෙනම් cos θ සමාන වෙනවා sin අංශක අනුවරිණ θට. තේරුණාද? එතකොට cos θ සමාන වෙන්නේ sin අනුවරිණ θට. දැන් මට cos අංශක ගානක් හොයන්න තියෙනවා නම් මට පුළුවන් ඕනනම් ඒක 90න් අඩු කරලා sin වලට හරවලා sin බලන්න. අපි බලමු ඒ ගැන තවදුරටත් කතා කරමු. දැන් අපි පොඩ්ඩක් බලමු මේ ප්‍රකෘති sin වගුවේ කොටසක් තමයි මම මේ මෙතන දාලා තියෙන්නේ. මේ ප්‍රකෘති sin වගුවේ තියෙනවා අංශක 0 ඉඳලා 90 තෙක්. මම ඒකෙන් අරන් තියෙන්නේ අංශක 30 ඉඳලා 34 තෙක් විතරයි. හොඳේ? අංශක 30 ඉඳලා 34 තෙක් විතරයි අරන් තියෙන්නේ. මේ තියෙනවා කලා ගාන, මෙතන තියෙනවා මධ්‍යනාන්තර වලට ඉතුරු ගාන ගන්න. අර ලබ්ගණක වගුවේ වගේම. එතකොට දැන් අපි මෙන්න මේ sin අගේ අර tan බැලුවා වගේම බලමු. අංශක 31යි කලා 20, අංශක 31යි කලා 20 මෙන්න මේක. එතකොට මේ ඔක්කොම 0.0 ගණන් sin වගුවේ තියෙනවා. ඊළඟ පළවෙනි පිටුවේ 0.0 ගණන්, දෙවෙනි පිටුවේ 0.0 ගණන්. sin වගුවනේ. sin cos මේකේ ඇතුළෙමයි තියෙන්නේ. මම එක බලන්න හැටි කියලා දෙන්න. උත්තරේ 0.52 0.52. ඊළඟට sin අංශක 33යි කලා 42. sin අංශක 33 මෙතන, කලා 40 මෙතන, මෙන්න මෙතන කලා 40, 33යි කලා 40, 42 නෙවනේ. ඒ ඉතුරු කලා දෙක මධ්‍යනාන්තර තීරුවෙන් ගන්නවා. එතන තියෙන්නේ 5. එතකොට 55යි 44ට 5544ට 5ක් එකතු වෙන්න ඕනේ. 5544ට 5ක් එකතු කරාම 5549. 0.554 sin අංශක 34යි කලා 28. sin අංශක 34යි කලා 28. 20 මෙතන ඒකේ 8 කෙලින් තියෙන බලමු. 8 කෙලින් තියෙන 19. එහෙනම් මම 5640ට 19ක් එකතු කරන්න ඕනේ. 5640ට 19ක් එකතු කරාම 5659යි නේද? 5659. 0.569. මේ විදිහට මට පුළුවනි sin වගුව බලන්න. sin වලට අදාළ කෝණයට අදාළ අගේ කීයද කියලා බලන්න. දැන් අපි චුට්ටක් බලමු
sin cos අංශක 58යි කලා 40. ඔන්න බලන්න පොඩ්ඩක් ඈ. cos අංශක 58යි කලා 40. අපි හිතමු මේක මට cos වගුව දැන් මේකෙන් මේ sin වගුවනේ තියෙන්නේ අපිට. cos වගුව බලන්න බෑ කියලා. එහෙනම් මට කරන්න පුළුවන් මෙහෙම. මේක මම sin වලට හරවන්න මම අංශක 90න් අඩු කරන්න ඕනේ මේ අංශක ගාන 58යි කලා 40. තේරුණාද? 58යි කලා 40 මම දැන් 90න් අඩු කරන්න ඕනේ. ඒතර මේක 90න් අඩු කරනකොට අපි දැන් මොකද කරන්න ඕනේ? අංශක 90න් අඩු කරනකොට අංශක 90න් අඩු කරනකොට කොච්චරද? 58යි කලා 40ක්. එතකොට කලා 40කුත් අඩු කරන්න තියෙනවානේ. මම කරන්නේ මේ එක අංශකයක් කලා ගොඩට ගන්නවා. ඒතර එක අංශකයක් කියන්නේ කලා 60ක් නේ. ඒතර මම අංශක 90න් අංශක 89ක් ගන්නවා. එක අංශකයක් අඩු කරගෙන එතන අංශකේ මම කලා 60යි කියලා කෙලින්ම ලියා ගන්නවා. හරිනේ. දැන් 89යි අංශක 89යි කලා 60 කියන්නේ අංශක 90යි නේද? මොකද එක අංශකයක් මම කලා 60යි කියලා ලියුවානේ. දැන් බලන්න 90න් අඩු කරනවා වෙනකොට මම අඩු කරන්නේ 89යි 60යි. කොච්චරද? අංශක 58යි කලා 40ක් මම අඩු කරනවා. 90න් අඩු කරනවා. 90 කියන්නේ 89යි අංශක 89යි කලා 60යි කියලා කෙලින්ම ඔයගලන්ට ලියාගත්ත හැකියි. හරි? දැන් 60න් 40ක් 20යි 9න් 8ක් 1යි 8න් 5ක් 3යි. ඔන්න මම sin වලට හැරෙව්වා. ඒ කියන්නේ මම cos අංශක 58යි කලා 40 බැලුවත් එකයි sin අංශක 31යි කලා 20 බැලුවත් එකයි. ඔය දෙකම එකයි. දැන් අපිට පුළුවන් මේ cos අගය බලන්න sin වගුවෙන්ම මෙන්න මේ විදිහට. දැන් sin නේ බලන්නේ. දැන් කිසි ගැටලුවක් නැහැ. ලබ්බනක වගුව බලනවා වගේ බලමු. sin අංශක 31යි කලා 20. sin අංශක 31යි කලා 20ට හරියට මෙතන 0.52යි 0.0 තියෙනවා. 0.52යි 0.0 තියෙනවා. දැන් අපි කෙලින්ම බලන්න යන්නේ cos අංශක. ඔන්න මේක හොඳට බලා ගන්න. මම කෙලින්ම බලන්න යන්නේ දැන් cos අංශක 58යි කලා 40 කෙලින්ම උත්තරේ බලන්න යන්නේ මොකෙන්ද? sin වගුවෙන්. හරිද? ඔන්න ඒක මතක තිය. බලා ගන්න හොඳට. එතකොට ළමයි sin වගුව ඇතුලේ cos තියෙන්නේ කොහෙද? cos වගුව තියෙන්නේ කොහෙද? ඔයගලන්ට පේනවා නේද? මෙන්න මෙතන මේ මැද තීරුවක් තියෙනවා. අංශක මේ අංශක ගණන තීරුවක් තියෙනවා. හරිද? මේ අංශක ගන්න තීරුවක්. එතකොට sin වල අංශක ගණන ගන්නෙ මෙතනින්, cos වල අංශක ගණන ගන්නෙ මෙතනින්. මැද තීරුවේ. තේරුණාද? කොයි වෙලේවත් වැරදිලා cos වල අංශක ගණන මේ වම් පැත්තෙන් ගන්න එපා. හරිද? මේ මැද තීරුවෙන් අංශක ගණන ගන්න. ඒ වගේම කලා ගණන ගන්නේ හොඳට බලන්න. දැන් ඔයගොල්ලෝ ලඝු පොත මං ගන්න කිව්වනේ ළඟට ප්‍රකෘති sin වගුවේ මේ මෙතන 60 තියෙන තැනට කෙලින් පල්ලෙහා තියෙන්නේ බලන්න යටම තියෙන්නේ බිඳුව. හොඳේ. ඊළඟට 50 උඩ 50 තියෙන තැනට යටින්ම තියෙන්නේ 10. ඒත් දැන් මෙතන පටන් ගන්නෙ බිඳුව 10 20 30 40 50 60. මේ පැත්තේ පටන් ගන්නෙ බිඳුව 10 20 30 40 50 60. ඒ කියන්නේ මේ පැත්තේ අංශක මෙතන කලා බිඳුව තියෙන තැනට යටින් මෙතන 60. මෙතන 60ට යටින් තියෙන බිඳුව. එහෙනම් cosine වලදී කලා ගණන් ගන්න ළමයි අනිවාර්යෙන්ම යටින්. පැහැදිලිද? එහෙනම් cosine වගුව බලනකොට sin වගුව ඇතුලේ තියෙන cosine වගුව බලනකොට අංශක ගන්න ගන්නේ මැදින්, කලා ගන්න ගන්නේ යටින්. වැරදිලාවත් උඩින් ගන්න එපා. මැදින් සහ යටින්. cos බලනකොට මැදින් සහ අංශක ගන්න මැදින් සහ කලා ගන්න යටින්. ආයි දෙපාරක් නෙමෙයි පළවෙනි පාරම මතක තියාගන්න. ඊට පස්සේ දැන් ඔන්න චුට්ටක් වෙනස් වෙනවා මධ්‍යනාන්තර ගන්නකොට. ඕගොල්ලෝ අනිවාර්යෙන් දැන් sin tan බලනකොට අර මධ්‍යනාන්තර ගාන එකතු කරානේ. මෙතනදී මධ්‍යනාන්තර ගාන අඩු කරන්න මතක තියාගන්න. ඒ කරන හැටි බලමු. නේ අපි දැන් බලන්න යන්නේ කෙලින්ම cos අංශක 58යි කලා 40. එතකොට මෙතන මෙන්න මැදින් ගත්ත 58 මෙතන තියෙනවා. යටින් ගත්ත කලා 40. කලා 40 මෙන්න තියෙනවා. එතකොට බලන්න හරියටම 0.52 0.52 හරි තේරුණාද?
0.52. එතකොට අපි දැන් තාම අර මධ්‍යනාන්තර අඩු කරන කතන්දරයක් ආවේ නෑනේ. අපි ඊළඟට බලමු ඒ වගේ එකක්. හොඳේ. ඔව් අපි දැන් බලන්න යන්නේ cos අංශක 55යි කලා 24 sin වලට හරවලා ඉස්සෙල්ලා. හරි. ඉතින් අපි sin වලට හරවන්න අංශක 95යි කලා 24ක් අඩු කරන්න ඕනේ. දැන් මම 90 කියන්නේ 89 60 55යි 24ක් අඩු කරනවා. 10න් 4ක් 6යි මෙතන 5න් 2ක් 3යි. හරිද? එතකොට 9න් 5ක් 4යි 8න් 5ක් 3යි නේද? ඒ කියන්නේ උත්තරේ එනවා අංශක 34යි කලා 36ක්. ඒ කියන්නේ sin අංශක 55යි කලා 24ට සමාන වෙන්නේ sin වලින් අංශක 34යි කලා 36යි. දැන් අපි sin 34යි කලා 36 මේ වගුවෙන් බැලුවොත් sin 34යි කලා 30 මෙතන කලා 36නේ. දැන් sin බලන්නේ හොඳේ. sin බලන්නේ ඒ කියන්නේ වමෙන් සහ උඩින් sin 34යි කලා 30 36 නේ ඕනේ. 6 ගන්නවා 6ට තියෙන්නේ 14. 14 මෙතන තියෙන්නේ හොඳේ. 14. එතකොට 5664ට 14ක් එකතු වෙන්න ඕනේ. 5664ට 14ක් එකතු කරාම කීයද? 8යි 7යි 6යි 5යි. උත්තරේ එනවා 0.5යි 6යි 7යි 8 කියලා අපිට උත්තරේ එනවා. ඒතර බලන්න දැන් මේ කෝණේ බලන්න අපි sin වලට හරවලා බැලුවා. ඊළඟට මම දැන් කෙලින්ම බලන්න යන්නේ cos අංශක 55යි කලා 24 sin වලට හරවන්නේ නැතුව කෙලින්ම මේ වගුවෙන් බලන්න යන්නේ. මතක තියාගන්න මෙන්න මේ චූටි කාරණේ. මට කියන්න සාමාන්‍ය එක දශම ස්ථානික සංඛ්‍යාවක් නම් 10න් පංගුනේ. දශම ස්ථාන දෙකක සංඛ්‍යාවක් නම් 100න් පංගු. දශම ස්ථාන තුනක සංඛ්‍යාවක් නම් 1000න් පංගු. දශම ස්ථාන හතරක සංඛ්‍යාවක් නම් 10000න් පංගු. එහෙනම් මේ 10 මෙතන 4 වෙනි දශම ස්ථානය එක ඉලක්කමක් 8 නැතුව 9 ආවොත් නැත්නම් 8 නැතුව 7 ආවොත් 4 වෙනි දශම ස්ථාන ඉලක්කමක් වෙනස් වෙනවා කියන්නේ ළමයි 10000න් පංගුවක වෙනසක් තමයි වුණොත් වෙන්නේ. දැන් sin වලට හරවලා බැලුවාමයි cos වලින් කෙලින්ම බැලුවාම සමාන ගොඩක් දුරට හරියටම සමාන වෙනවා. නමුත් සමහර විට 4 වෙනි දශම ස්ථානයේ චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. ලඝු ගණක වගු, sin වගු, cos වගු, tan වගු මේ සියල්ලම මේ 4 වෙනි දශම ස්ථානයේ වටයපු උත්තර තමයි ඕගොල්ලන්ගේ වගු ඇතුලේ තියෙන්නේ. වටයපුවා. කියන්නේ හරියටම ඒක නෙමෙයි 4 වෙනි දශම ස්ථානයේ වටයපු උත්තර. ඒකින්ද 4 වෙනි දශම ස්ථානයේ චූටි වෙනසක් වෙන්න පුළුවන්. අපි දැන් කෙලින්ම බලමු cos අංශක 55යි කලා 24. අපි ගන්න අංශක ගන්න මැදි 55 මෙතන තියෙනවා මේ 55. කලා 20 ගන්නේ යටින්. හොඳේ. මෙන්න 55 20 මෙතන එතකොට. එතකොට 4 අඩු 4 ගන්නේ මේ මෙතනින්. 4 තියෙන්නේ කීයද? 10ක්. එතකොට ළමයි දැන් මෙතන 55 20 තියෙන්නේ 5688ක්. 5688ක්. එතකොට 0.5 ඊට පස්සේ කලා 55යි කලා 20 4 තියෙන්නේ 10ක්. හරිද? 4 තියෙන්නේ 10ක්. එතකොට අපි කලින් කරේ එකතු කරන්නේ මෙතෙන්දි මං කිව්වා අඩු කරන්න කියලා. එතකොට අපි දැන් මේකෙන් 10ක් අඩු කිරීමක් තමයි කරන්න ඕනේ. 5යි 6යි 7යි 8නේ දෙන්නේ. 10ක් අඩු කරාම මෙතෙන්දි මධ්‍යනාන්තර අඩු කරන්න ඕනේ බව මම ඔයගොල්ලන්ට කිව්වා. මතකද cos බලනකොට sin වගුවෙන් cos බලනකොට අන්නේ මධ්‍යනාන්තර මේ 10 අඩු කිරීමක් තමයි කරන්නේ. උත්තරේ 0.5යි 6යි 7යි 8. 0.5යි 6යි 7යි 8. අපිට හරියටම ආවා 4 වෙනි දශම ස්ථානයේවත් වෙනසක් නොවි පිළිතුර ලැබුණා. මේක චෙක් කරගමු. හරිද? ඔයගොල්ලෝ දැන් අපි බලමු තව ගානක්. ඔව්. දැන් අපි නැවත බලමු cos අංශක 57යි කලා 42 දැන් බලමු sin වලට හරවලා. sin වලට හැරෙව්වොත් අංශක 90න් අඩු වෙන්න ඕනේ 57යි 42ක්. 90න් අඩු කරන්න ඕනේ. cos θ සමානයි sin 90 ඍණ θ. එතන මම 90න් අඩු කරනවා වෙනකොට 89යි 60න් අඩු කරනවා 57යි 42ක්. බලන්න 10න් 2ක් 8යි
5න් 4ක් 1යි 9න් 7ක් 2යි 8න් 5ක් 3යි. උත්තරේ එන්නේ sin අංශක 32යි කලා 18ට. හරිද? ඔයගලන්ට ගානක් හදනකොට ඕනම වෙලාවක cos පැටලෙනවා නම් cos බලන්න. ඔයගොල්ලෝ sin වලට හරවලා බලන්න කිසි ගැටලුවක් නැහැ. තේරුණාද? right. දැන් අපිට sin බලන්න පුළුවන් ලඝු ගණක වගු බලනවා වගේම 32යි 18. අංශක 32යි කලා 18. අංශක 32යි කලා 10යි කලා 8 ගන්නවා මෙතන 20ක් තියෙනවා. එතකොට 5324ට 20ක් එකතු කළාම 5344යි. 5344යි 0.5 5344යි. හරි. දැන් අපි කෙලින්ම cos බලමු ඈ. right. දැන් cos වගුව sin වලට හරවලා මෙතෙන්දි බැලුවේ. දැන් cos වගුව බලනවා කෙලින්ම. cos අංශක 57යි කලා 42. cos අංශක 57 මෙතන තියෙන්නේ. මෙතින් 57. කලා 40 යටින් ගන්නවා. එතකොට 57 මෙතන කලා 40 මෙතන. මෙන්න මෙතන මෙන්න මේ ගාන. 5348ක් තියෙනවා. 5348ක්. හරිද? දැන් කීයක් අඩුද? cos අංශක 57යි කලා 42 නේ අපි බැලුවේ 40 නේ. එතකොට ඉතුරු කලා දෙක මෙතනින් ගන්නවා. එතන 5ක් තියෙනවා. එතකොට 5ක් අපි මේකෙන් අඩු කරන්නයි ඕනේ. තේරුණාද? 5ක් අඩු කරන්නයි ඕනේ. අර 5 එකතු කරන්නේ ලබ් ගන්නක වගේ මැදෙනාන්තරේ අඩු කරන්න ඕනේ. ඒතර අඩු කරාම ආවේ කීයද? 0.5යි 3යි 4යි 3. මම අර කිව්ව විදිහට බලන්න මම මේකයි කිව්වේ මේ 4 වෙනි දශම ස්ථානයේහි වෙනසක් වෙන්න පුළුවන්. sin වලට හරවලා බැලුවාම එන උත්තරේ cos කෙලින්ම බැලුවාම එන උත්තරේ ඉතින් අපිට විභාග ගානකදී ලබ්ගණක ගානක් හදාගෙන ගිහලා අවසානම උත්තරයක් ගන්නවනේ. එතෙන්දී දශම ස්ථාන 4ට කොයි එලෙවත් උත්තර දෙන්නේ නැහැ නේ. එක දශම ස්ථානයකට නැත්නම් දෙකකට අවසාන උත්තර දෙන්න. ඉතින් මෙතෙන්දී වෙන සුළු ඒ වගේ මේවා එච්චර ගණන් ගෙනෙන්නේ නැහැ. 4 වෙනි දශම ස්ථානයේ වෙන වෙනස්කම්. හැබැයි හරියට බලන්න මෙහෙන් බැලුවාම මේකෙන්න ඕනේ. මෙහෙන් බැලුවොත් මේකෙන්න ඕනේ. එච්චරයි කතන්දරේ. right? අපි බලමු තව චූටි ගානක්. දැන් අපි බලමු අර ප්‍රතිලඝු බලනවා වගේ. cos θට අගය දුන්නාම θ කෝණය හොයන හැටි. හොඳේ? දැන් අපි කෙලින්ම බලන්න ඕනේ බිඳුවේද cos වගුවේ 0.5 cos වගුවේ හරිද? 0.5යි 4යි 9 තියෙන දැන. 5යි 4යි 9. 5යි 4යි 4 තියෙනවා. 5යි 4යි 4 තියෙනවා. ඒක තියෙන්නේ අංශක කීයද කියලා බලන්නේ cos වගුවේනේ. අංශක කීයද කියලා බලන්නේ මැදින් ගන්න අංශක 56 යටින් ගන්න කලා 20. අංශක 56යි කලා 20. හොඳේ? මම අංශක 56යි කලා 20 ගත්තා. දැන් 5549 ඕනේ තියෙන්නේ 5544. තව පහක් අඩුයිනේ. ඒ පහ තියෙන්නේ දෙකේ. කලා දෙකේ. එතකොට ළමයි මම කලා දෙකක් එකතු කරන්නේ අඩු කරන්නයි ඕනේ. කලා දෙකක් අඩු කරන්න ඕනේ. කීයද? අංශක 56යි කලා 20න් දෙකක් අඩු කරලා කලා 18යි කියලා මධ්‍යනාන්තර අඩු කරලායි උත්තරේ දෙන්නේ. cos වලදී මැදින් සහ යටින් බලන්නේ. අංශක මැදින් කලා යටින්. right? ඊළඟට බලමු 0.55යි 1යි 9යි බිඳුව. cos θ සමානයි 0.5යි 1යි 9යි බිඳුව. බල 5190 තියෙන තැන 5175 තියෙන. 5175 තියෙන්නේ cos වගුවේ මෙතන අංශක 58යි යටින් කලා 50යි. 58යි කලා 50යි. හරිද? 5190 නෑ හරියට තියෙන්නේ 5175. 30ක් අඩුද? 5175 නම් 85 15ක් අඩුයි. ඒ 15 තියෙන්නේ මධ්‍යනාන්තර වල 6 කලා 6. එහෙනම් මම මේ කලා 6 එකතු කරන්නේ මොකද කරන්නේ? අඩු කරනවා. උත්තරය අංශක 58යි කලා 50න් 6ක් අඩු කරාම කලා 44යි. අපි කොයි එලෙවත් කලා ගාන මෙතනදී එකතු කරන්නේ නැහැ. අඩු කරලයි දෙන්නේ. දැන් මං හිතන්නේ පැහැදිලිව ඇති sin මගුව ඇතුලේ තියෙන cosine මගුව බලන හැටි. sin මගුව ඇතුලේ තියෙන cosine මගුව බලන හැටි. දැන් අපිට ඕනම ගානකට යන්න පුළුවන් all I නෑ ever ready. දන්නවනේ ඉස්සර කාලේ අපු බැටරි ever ready.
නියමයි. හරිද? ඕනම ගානකට යන්න පුළුවන්, විභාග ගානට උනත් දැන් යන්න පුළුවන්, වගු බලන්න පුළුවන් නම් සාක සයින් බක කොස් සබ ටෑන් කියන එක හොඳට දාගෙන තියෙනවා. දැන් අපි බලමු චූටි ගානකට ගිහිල්ලා. ළමයිනේ O level විභාගයට තියෙන්නේ මේ වගේ ඒගොල්ලෝ දෙන රූපය තුල සංයුක්ත රූපයක් දෙන්නේ ත්‍රිකෝණ 1 2 3ක් තියෙන තනි රූපයක් දෙන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ මේ වගේ චූටි ගණන් දෙකක්. හරිද? මේ චූටි ගාන හදන්න අවබෝධයක් අපිට ලබාගෙන තියෙනවා නම් ඒ ත්‍රිකෝණමිතියේ ගානට ලකුණු 10 ගන්න පුළුවන්. තාමත්ම සිම්පල්. දැන් බලන්න අපි ඉගෙනගෙන තියෙනවා සක සයින් බක කොස් සබ ටෑන් කියලා. ඒ කියන්නේ සම්මුඛ පදයේ කර්ණයෙන් බෙදුවම සයින්, බද්ධ පදයේ කර්ණයෙන් බෙදුවම කොස්, සම්මුඛ පදයේ බද්ධ පදයෙන් බෙදුවම ටෑන් කියලා. දැන් බලන්න මට ඒ හොයන්න ඕනේ කර්ණය දීලා තියෙනවා. කෝණය දීලා තියෙනවා. අංශක 30යි කලා 10යි. ඒතකොට බලන්න මේ A කියන්නේ මොන පාදයේද? A කියන්නේ සම්මුඛ පාදයේ හොයන්න තියෙන්නේ කර්ණය දීලා තියෙනවා. ඒතර සම්මුඛ පාදයේ හොයන්න තියෙන්නේ කර්ණය දීලා තියෙනවා නම් සාක නේද? මේක සම්මුඛ පාදයේ මේක කර්ණය. සාක කියන්නේ සයින්. එහෙනම් මම දාන්න ඕනේ සයින්. දැන් දානවා සයින්. සයින් අංශක 30යි කලා 10 සමාන වෙන්නේ සාක A බෙදීම 12ට. පැහැදිලිද? දැන් මට පුළුවන් වගුවෙන් බලන්න sin 30යි කලා 10 කීයද? sin වගුව මේ තියෙන්නේ ප්‍රකෘති sin වගුව sin 30යි කලා 10 0.5යි 2.5 0.5යි 2.5 සමානයි a බෙදීම 12යි. එහෙනම් අපිට හරස් ගුණිතේ දැම්මොත් a සමාන වෙන්නේ 12 ගුණ කරන්න ඕනේ මොකෙන්ද? 0.5යි 2.5. තේරුණාද? දැන් තින් 12 සරච්චක් කරේ නේද? දන්නවනේ අපි සාමාන්‍යයෙන්. එහෙනම් අපි කරන්නේ මේ 5025 12න් ගුණ කරනවා. 12 සරක් 60යි 6ක් ඉතුරුයි. 12 සරක් 2 24යි 6යි 30න් බිඳුව දැම්ම 3ක් ඉතුරුයි. 12 සරක් 0.3යි 3යි 12 සරක් 5 60යි. මෙහෙම දාගෙන දශම ස්ථාන කීයක් තියන්න ඕනේද? 1යි 2යි 3යි 4ක්. දශම ස්ථාන 4ක් තිබ්බොත් මෙන්න මේක තමයි උත්තරේ. උත්තරේ අපි පොඩ්ඩක් මේ බිඳුව වැඩිනේ දැන් අගට. උත්තරේ කෙටි කරලා තියමු 6.03යි කියලා. මේක සෙන්ටිමීටර වලින් දීලා තියෙන ඉඳ උත්තරේ ගන්න පුළුවන් සෙන්ටිමීටර වලින්. ඒගොල්ලෝ වට යන්න කිව්වොත් වට යන්න. නැත්තම් අවගොල්ලන්ට එන උත්තරේ හැමම තිබ්බත් කමන්නේ දශම ස්ථාන දෙකකට විතර වටේලා තියන්න එන උත්තරේ. එහෙමම තිබ්බත් ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ කියලා නැත්තම් වට යන්න කියලා. දැන් බලන්න මේ චූටි ගානක් නේද? අපි මේ ගානේ දාන්න ඕනේ සයින් කියලා වටහා ගත්තා. එච්චරයි තියෙන කාරණේ. දැන් ලකුණු දෙනවා නම් ලකුණු දෙන්නේ මෙහෙමයි. මේ අනුපාතය හඳුනගෙන මේක ලිව්වට අනිවාර්යෙන් ලකුණක් දෙන්න ඕනේ. ඊළඟට sin 30යි කලා 10 බැලුවට තව ලකුණක් දෙන්න ඕනේ. හරිද? දැන් ලකුණු දෙකක් එතනටම ඇවිල්ලානේ. ඊට පස්සේ ඉතින් ಗುಣ කරාට දුන්නොත් තමයි ඉතින් නැත උත්තරේට අනිවාර්යෙන් ලකුණක් දෙන්න ඕනේ. ලකුණු 3ක් අවම වශයෙන් මේ ගානට හම්බ වෙන්න ඕනේ. පැහැදිලිද? රයිට්. අපි බලමු තව චූටි ගානක්. බලන්න මේ චූටි ගාන. ඒ විදිහම ගානක් ඉස්සෙල්ලා වගේමයි. හැබැයි දැන් බලමු අපි මේ අපිට හොයන්න තියෙන F අකුර නේද? F අකුර. එතකොට මේ පාදේ හොයන්න තියෙන්නේ. එතකොට ආගොල්ලෝ දීලා තියෙන කෝණයට මොන පාදේද F කියන්නේ? සම්මුඛ පාදේ. මේක තමයි සම්මුඛ පාදේ. ඊළඟට මේ 15 කියන්නේ මොන පාදේද? මේක කර්ණය නම් ඉතිරි පාදයට අපි කියන්නේ බද්ධ පාදේ. ඒතර සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සාබ කියන්නේ මොකද්ද? සාබ කියන්නේ tan නේද? එහෙනම් මම දාන්න ඕනේ tan අනුපාතයනේ. එහෙනම් තේරෙනවද? සාබ සම්මුඛ පාදයයි බද්ධ පාදය අතර සම්බන්ධයේ බව මේක අවබෝධ කරගෙන දාන්න ඕනේ මේකට අනුව tan කියලා අපි දැන් මතක් කරගත්තා. එහෙනම් අපි tan දානවා. tan අංශක 43යි කලා 48 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ f බෙදීම 15. f බෙදීම 15. දැන් එතකොට
මම tan අංශක 43යි කලා 48 tan බලන්නේ sin tan දෙකම ලඝු බලනවා වගේනේ. දැන් මම දැන් tan වගුව මෙතනින් පොඩ්ඩක් ඇලෙව්වා. tan 43යි කලා 48 දැන් මම බලන්න tan 43 මේකේ මම කොටසේ මගේ දෙවෙනි පේලියේ තියෙනවා 43 43යි කලා 40 ගන්නවා මෙතනින් කලා 40 එතන තව 8ක් ඕනේ නේද කලා 48නේ ඒ 8 ගන්නවා ලඝු වගේ මම එතන 40 44 තියෙනවා එහෙනම් 9545 44 9545 44ක් එකතු කරගන්න එපෑයි ඔය විදිහට නේද එතන උත්තරේ එනවා 9589ක් tan වගුවනේ tan වගුවේ 43යි අංශක. ඒ කියන්නේ 45ට අඩුයි. 0.0 ගණන් තියෙන්නේ නේද? පැහැදිලිව. එහෙනම් උත්තරේ එනවා 0.958 කියලා එනවා. හරිද? එතකොට මම බෙදීම 15 මෙහාට අරන් ආවොත් ಗುಣ කිරීම 15 වෙනවා. එහෙනම් F වලට උත්තරේ ගන්න පුළුවන් 15ෙන් ಗುಣ කරන්න තියෙන්නේ මෙන්න මේ 0.958 කියන එක. මේක අපිට පුළුවන් 9589 පැත්තකින් ලියලා 15ෙන් ಗುಣ කරගෙන උත්තරේ අරගෙන ඒ උත්තරේට දශම ස්ථාන 4ක් තියන්න. මම 15 සරක් 8 දන්න හින්දා 15 සරක් 4 60යිනේ 8 120යිනේ. එහෙනම් 15 සරක් 9 120ට 15ක් එකතු වුණාම 135යිනේ. හොඳයි මම 15 සරක් චක්‍රේ දන්නවා. 15 සරක් 9 135න් 5 දැම්ම 13ක් ඉතුරුයි. 15 සරක් 8 120යි 13 133න් 3 දැම්මා 133න් 3 දැම්මා 13ක් ඉතුරුයි 15 සරක් 5 75යි 75යි 13යි 75යි 85යි 3යි 88යි 88න් 8 දැම්මා 8ක් ඉතුරුයි 15 සරක් 9 135යි 135යි 8යි කීයද 135යි 8යි 143යි 143යි දැන් මම මේ ආපු උත්තරේට දශම ස්ථාන 4ක් තියන්න ඕනේ මම 9589 නේ 15ෙන් ගුණ කරේ දශම ස්ථාන 4ක් තියන්න ඕනේ රයිට් ඔය විදිහට එතකොට දශම ස්ථාන 4ක් තිබ්බාම මෙන්න මේ උත්තරේ එනවා ඉතින් ඕගොල්ලෝ ප්‍රශ්නයක් නෑ මේ උත්තරේ මේ විදිහටම ඉරි දෙක ගහලා තියන්න කිසි ගැටලුවක් නෑ ඒගොල්ලෝ වැටීමක් කරන්න කියලා නැත්තම් ඕගොල්ලෝ උත්තරේට තියන්න නැත්තම් දශම ස්ථාන දෙකකට විතර වටේලා තිබ්බත් උත්තර දෙකකට වැටුවොත් නම් උත්තරේ 14.38යි හැබැයි එක දශම ස්ථානයකට වැටෙව්වොත් උත්තරේ 14 මෙතන 3ට එකක් එකතු වෙනවා නේ මෙතන 8නේ තියෙන්නේ. ඒතර 14.4 කියලා එනවා. ඒ වටේන එකත් මම චුට්ටක් මතක් කරේ. අනේ මේක ඔයගොල්ලෝ කියලා නැත්නම් පඬිතකම් කරන්න යන්න ඕනේ නැහැ උත්තරය උතනින් අවසන් කරන්න. කියලා තිබ්බොත් විතරක් වට යන්න. හරි. එහෙනම් ළමයි අද දවසේ මම මෙතනින් අවසන් කරනවා මොකද ඔයගොල්ලන්ට ලොකු කාලයක් රැඳිලා ඉන්න බෑනේ එක තැන මම හොඳට දන්නවනේ මමත් අවුරුදු 30 ගාණක් 30කටත් වැඩි දැන් ඉස්කෝලේ ඉගෙනුවා ළමයි එක තැන විනාඩි 40කට වඩා ඉන්න කැමති නෑනේ නේද හොඳයි ඒකින්ද මම අදට මේක නවත්තනවා මගේ ඊළඟ අධීරයේදී මම ත්‍රිකෝණමිතිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේවා හරියට ඉගෙනගෙන තියාගන්න දැන් බලන්න චුට්ට ස්ටෙප් දැන් 3ක් ඇවිල්ලා තියෙනවා ත්‍රිකෝණමිතියේ 4 වෙනි අධීරයේදී ඔයගොල්ලන්ට පුළුවන් විභාග ගැටලුව දක්වාම දැන් උනත් පුළුවන් මේ ටික ඉගෙනගෙන තියෙනවා නම් විභාග ගැටලු කරා ගමන් කරන්න. එහෙනම් ඕගොල්ලෝ සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මගේ අද දවසේ වැඩසටහන මම අවසන් කරනවා. ඕගොල්ලෝ ගෙදරටම වෙලා පරිස්සමෙන් ඉන්න ඉස්කෝලේ පටන් ගන්න අතුරු මේවා හොඳින් ඉගෙන ගන්න. ඉගෙනගෙන හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න. කවුරු හරි මගේ YouTube නාලිකාව subscribe කරන්න අමතක වෙලා තියෙනවා නම් රතු පාට නම් තාම බටන් එක subscribe කරන්න මෙන්න ඉල්ලා සිටිමින් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා ආයුබෝවන් වාසනාවක්